समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මාතෘකාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි බුදුදහමෙන් පැහැදිලි කරන මානසික සුවය. බෞද්ධ දර්ශනය. බෞද්ධ කියන්නේ බුද්ධිය. දර්ශනය කියන්නේ දකින්න. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනයයි. එහෙනම් ඒ බෞද්ධ දර්ශනය තුළ අපට පෙන්වන්නේ ඊටමත්ම වටිනා ශ්‍රේෂ්ඨතම සුවය. ඒ ඇවිල්ලා නිවන් සුවය. නිවන් සුවය තමයි මේ ලෝකේ යම්කිසි කෙනෙක් මානසික සුවයක් විඳිනවා නම් ඒ ඉහළම සුවය නිවන් සුවය. එකක දේශනා කරා පුංචි ගාථාවකින් jigaccha parama roga සංඛාරා parama duka ඒතං ඤත්වා යතා භූතං නිබ්බාණං පරමං සුඛං. නිර්වාණය තමයි ඉහළම සුඛය. jigaccha parama roga. jigaccha කිව්වේ කුසගින්නට. කුසගින්න තමයි මේ ලෝකයේ තියෙන ලොකුම රෝගය. jigaccha parama roga. ලොකුම රෝගය කුසගින්න. ඒ රෝගයට දවසට කීපාරක් බෙහෙත් කරන්න ඕනද? දවසට කී සැරයක් ආහාර, ඒ වගේම පාන වර්ග, බීම වර්ග, විවිධ බෙහෙත් වර්ග මොන දේවල් නිරන්තරයෙන් අවශ්‍ය කරන jigaccha parama roga කුසගින්න. කුසගින්න තමයි ලොකුම රෝගය. jigaccha parama roga සංඛාර පරම දුක. සංස්කාර තමයි ලොකුම දුක. සංස්කාර කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ තමයි පවතින දේ සංස්කාරය. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් යම් දෙයක් ඒක නැවත සකස් වෙන්නේ සංස්කාරයි. සංඛාර පරම දුක. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් දෙයක් නැවත සකස් කරනවා නම් ඒක සංස්කාර. සංඛාර පරම දුක. එහෙනම් නැවත ඒවා සකස් කිරීම දුකයි. සංඛාර පරම දුක. ඒතං ඤත්වා යතා භූත. එස් භූතයන්ගේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගත්තා නම් ඒන් සිත අයින් කරා නම් මෑත් කරගත්තා නම් ඉවත් කරගත්තා නම් නිබ්බාණං පරමං සුඛං. අනිර්වාණි කොහෙන්ද ඔක විඳින්නේ? මනසින්නේ. ඉතින් මානසික සුවය ඉහළින්ම විඳින්නේ මේ වර්තමානයේ නිවන් සුව වින්දා. කවුද? බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා, පසේ බුදුවරයන් වහන්සේලා වර්තමානයේ නිවන් සුව විඳිනවා. ඒ විඳින්නේ ක්ලේශ පරිනිර්වාණය තුළ, කෙලෙස් පිරිනිවීම තුළ මානසික සුවය. ඒ තමයි නිවැරදි සුවය. ඒ සුවය වෙනස් වෙන්නේ. ඒ සුවය කාටවත් වෙනස් කරන්නත් බෑ. ඒ සුවය සදාකාලිකයි. එයි නැවත පැවැත්මක් නැහැ. අර සංඛාර පරම දුක කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් යම් දෙයක් ඇද්ද ඒක නැවත සකස් කරනවා නම් එතන තියෙන්නේ දුකක්. සංඛාර පරම දුක. ඉතින් දුක විඳින තැන මානසික සුවයක් කොහෙද තියෙන්නේ? දුක කියන එක විඳින්නෙත් මනසින්නේ. කයට දැනෙන වේදනාව, දුක් වේදනාව කයේ ආබාධය.
ඇසේ ආබාධයක් ආපුවම මේක දැනෙන්නේ සිතටනේ. ඉතින් මනස දුකයිනේ. දුක් පීඩා. කායික දුක දැනෙන්නේ මනසට. ඉතින් මනසෙන් විඳවන. කෙස් ටික ඉදුණාම මනසටයි දුක. කෙස් වලට දුකක් නැහැ. කෙස් ටික හැලුණාම මනසටයි දුක. කෙස් වලට දුකක් නැහැ. ලොම් හැලුණොත් මනසටයි දුක. කයට දුකක් නැහැ. නියපොතු ටික කුණු වුණොත් කයට දුකක් නැහැ. දුක දැනෙන්නේ මනසට. දත් ටික හැලුණාම දත් කැඩුණොත්, දත් බොර පැහැගැන්නුණොත්, දත් ඇද වුණොත් ඒ සෑම දෙයක්ම දැනෙන්නේ මනසටනේ. ඉතින් මනසට දුකයිනේ. ඉතින් සුවයක් කොහෙද තියෙන්නේ? එහෙනම් ඒවා පවතින තැනද සැප, නොපවතින සැප, නොපවතින තැනද? ඒ සෑම දෙයක්ම හටගත්තේ හේතු ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත හැදෙනවා. එහෙනම් දුකයි. තර ලොකුම දුක තමයි බඩකින් උදේටත් දාන්න ඕනේ, දවල්ටත් දාන්න ඕනේ, හැන්දෑවටත් දාන්න ඕනේ, රැයටත් දාන්න ඕනේ, නිදි මරනවා නම් මහ රැයටත් දාන්නත් ඕනේ. පාන්දර යාමෙත් දාන්න ඕනේ මේක ඇතුළට. මොන හරි දාන්න ඕනේ. මොන හරි ඔබන්න ඕනේ. මේක මොන වදයක්ද, කරදරයක්ද, පීඩනයක්ද? නැද්ද? jigaccha parama roga එක තමයි ලොකුම රෝගය. එන සංඛාර පරම දුක. ඒ භූතයන්ගේ හැටි හොඳට දැනගන්න. ඒ සංස්කාරයන්ගේ හැටි හොඳට දැනගන්න. නිබ්බාණං පරමං සුඛං. නිර්වාණය ඒක තමයි ලොකුම මානසික සුවය. ତර බුදුරජාණන් වහන්සේ සියලු ක්ලේශයන් ඒ තථාගතයන් වහන්සේට ඔය ලෞකික වශයෙන් මේ ගොඩාක් දෙනා මේ පෘථග්ජන පුච්චලයා බලාපොරොත්තු වෙන්නේ ඇස පිනවන්න තියනවා නම්, කන පිනවන්න තියනවා නම්, නාසය පිනවන්න තියනවා නම්, දිව පිනවන්න තියනවා නම්, කය පිනවන්න තියනවා නම්, ඒවා එකතු කරගෙන මනස පිනවන්න තියනවා නම් ඒතන මානසික සුවයක් තියෙනවා කියන එක නෙමේ පෘථග්ජන පුච්චලයා තේරුම් අරන් තියෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වනාන්තරගත වෙයිද? එයි. එදා රජ දරුවෙක්නේ. රජකම් කරානේ. විශාල රාජ්‍යයක්නේ. සුවිශාල මන්දිරනේ. ඒ ඍතු වලට ඒ කාලයන්ට තමන්ගේ පරිහරණය සඳහා සුවිශාල මන්දිර, රම්‍ය සුරම්‍ය සුබ සුවිශාල මන්දිර තුනක්. සියලු දේට සේවක සේවිකාවන්, රාජ භෝජන, හොඳ ස්වාමි දියණියක්, ලෝකේ නිතාමත්ම හොඳ කාන්තාවක් යසෝදරා දේවිය. සාරාංශක කල්ප ලක්ෂයක් පුරාවට පස්සෙම ආවා. තිරිසන් ආත්ම භාවවලත් ආවා. මනුෂ්‍ය ආත්ම භාවවල, දිව්‍ය ආත්ම භාවවල සෑම භවයකම පස්සෙම ආවා. ඒ වගේ හොඳ ස්වාමි දියණියක්. ඉතින් සියලු සම්පත් විඳින්න තිබ්බනේ. දැන් මේ පෘථග්ජන පුච්චලයා මානසික සුවය හොයන්නේ ලං කරගෙනනේ. එකතු කරගෙන, ගොඩ ගහගෙනනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතන කිසිම සුවයක් නැහැ. උතන මානසට තියෙන ලොකු අවිවේකයක්. මහා පීඩනයක්, මහා වදයක්, මහා කරදරයක්. ඒවා ගැන හිතන්න ඕනේ, ඒවා ගැන කල්පනා කරන්න ඕනේ, ඒවා ගැන විමසන්න ඕනේ. ඒ සෑම කටයුත්තකම යෙදෙන්න ගියාම දවසේ විවේකයක් තියනවද? නෑ. රැයටත් නිදි මරාගෙන කල්පනා කරනවා. හිතනවා. විතර්ක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කර දෙවියෙක් ඇවිල්ලා ඇහුවානේ. ලෝකේ බැඳිලා තියෙන්නේ මොනවද කියලා ඇහුවා. ඒ පාද මොනවද කියලා ඇහුවා. කුමක් අවසන් කිරීමෙන් මේ බැමි, කුමක් ප්‍රහීන කිරීමෙන් මේ බැමි සිඳෙයිද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි ලෝකේ රාගයෙන් බැඳිලා තියෙන්නේ. ලෝකේ බැඳිලා තියෙන්නේ රාගයෙන්. රාගය කියන්නේ ඇලෙනවා. සිත යම් තැනක ඇලෙනවා නම් එතන රාගයයි. ලෝකේ රාගයෙන් බැඳිලා තියෙනවා. ඒ පාද විතර්කයි. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ඒ කල්පනා කරන්නේ නිරන්තරයෙන්ම පෘථග්ජන පුච්චලයා එකතු කරන්න, රැස් කරන්න, ගොඩ ගහන්න, පොදි බඳින්න. ඒවම නෙමෙයිද කල්පනා කරන්නේ. ඒව නෙමෙයිද හොයන්නේ. ඒ පිළිබඳව නෙමෙයිද විමසිලිමත් වෙන්නේ. තර පාද විතර්කයි. කුමක් ප්‍රහීන කිරීමෙන් ඒ බැමි සිඳෙනවද?
ලෝකේ බැඳිලා තියෙන්නේ, ගැට ගහලා තියෙන්නේ රාගයෙන්. તો රාගය නැත්තේ කාටද? රාගය නැහැ බුදුරජාන් වහන්සේට. රාගය නැහැ රහතන් වහන්සේට. රාගය නැහැ පසේ බුදුවරයන් වහන්සේට. එල රාගය නිවුවා. ඒ රාගයත් එක්ක දේශයත් නිවුවා. දේශයත් එක්ක මෝහයත් නිවුවා. රාග, දේශ, මෝහය මේ අකුසල මූල ධර්ම සුණු විසුණු කළ දැම. ගලවල උදුරලා දැම. මුල් කැලක්වත් තිබෙන්නේ. තිබ්බොත් ආයි හැදෙනවා. සියල්ල ගලවල විසි කළ දැම. එහෙනම් හොඳට හොයලා බලන්න, කල්පනා කරලා බලන්න. සිතට සහනයක්, සැනසෙල්ලක් තියෙයිද රාගයෙන් බැඳිලා තියෙනකම්? එදා බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැරලා දාලා ආවනේ. කොහටද ගියේ? ආරණ්‍යගාරගතව, ශුන්‍යාගාරගතව, රුක්ක මූලගතව. එතන සුවය තියෙන හින්දා නේද? එතන මානසික සුවය තියෙන හින්දා නේද? අවුරුදු 45ක් පිරිනිවන් පාන තුරාම. ඒතර අපි දන්නවා රජමැදුරක ඉපදින්න තිබුණු දරුවෙක් සල්ගස් දෙකක් අතර ඉපදුනේ. සල්ලු යන්නේක ඉපදුනේ. බුදුනේ ඇසතු බෝරි කුමාර ඒත් ගහක් මුල. පිරිනිවන් පෑවේ. ඒත් ගහක් මුල. ගස් දෙකක් අතර ඒත් පිරිනිවන් පෑවේ. තර ගහක් යට ඉපදිලා, ගහක් යට බුදු වෙලා, ගහක් යට පිරිනිවන් පෑවා. එහෙනම් එහෙම වෙන්න තිබිච්ච දරුවෙක්ද? නැහැ. නමුත් එහෙනම් රජ මැදුරක ඉපදෙන්න තුන. තර රජ සැප විඳින්න තිබ්බා. අර නක්ෂාස්ත්‍රය දන්න ඒ අයලා ඒ බ්‍රාහ්මණයෝ ගෙන්නලා අහපු වෙලාවෙ කිව්වනේ. එක්කෙනෙක් විතරක් එක ඇඟිල්ලක් කොසවගත්ත, අනිත් සියලු දෙනාම ඇඟිලි දෙකක් කොසවාගෙන අනාවැකි කිව්වේ. කිව්වා එක්ක සක්විති රජ වෙනවා, එක්ක බුදු වෙනවා කිව්වා. එක්කෙනෙක් එකම ඇඟිල්ලක් කොස්සගෙන හිටියා. කොණ්ඩඤ්ඤ. එයා කිව්වා නෑ මම ඒකාන්තයෙන් බුදු වෙනවා. ඒ පුංචි කාලේ ඉපදුන හැටියෙම දරුවා. දැන් ඇයි ඒතර බුද්ධත්වයේ තුල, අරිහත්ත්වයේ තුල, පසේ බුද්ධත්වයේ තුල මානසික සුවය නැද්ද? තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව හොයලා බලන්න. නිබ්බාන පරමසුඛ ඒතං ඤත්තා යතා භූතං. ඒ සංස්කාරයන්ගේ, භූතයන්ගේ, සංස්කාරයන්ගේ හැටි නුවණින් අවබෝධ කරගන්නකො. එතකොට තේරෙනවා කොතනද මානසික සුවය තියෙන්නේ. සිත ක්‍රියාත්මක වෙන තැනද, සිත ක්‍රියාත්මක නොවන තැනද සුවය තියෙන්නේ කියලා Tamanටම අත්දැකීමෙන් ලබන්න පුළුවන්. ඒක අර විසාකාවටත් තේරුම් කරලා දුන්නානේ. දැන් විසාකාවගේ මිනිබිරියක් මැරුණානේ. ඒ මිනිබිරිය මැරිච්ච වෙලාවේ විසාකාව චුල්ලසෝතාපන්නයි. සෝවාන් අවුරුදු 7 දී. ඒතොර හේතුඵල ධර්මයන් හොඳට මනාව අවබෝධ කරගෙන හිටියා. මේ හේතු නිසා මේ ඵල හට ගන්න බව. හොඳට දැනගෙන හිටියා, දැකගෙන හිටියේ. අවුරුදු 7 ඉඳන්. නමුත් කාම රාගය කියන එක තිබ්බා. කැමැති. රාගය කියන්නේ ඇලෙනවා. කාම කියන්නේ කැමැති. ඒතොර කැමැත්තෙන් ඇලිනවා. ඒක ප්‍රහීන කළා නෑනේ. සෝවාන් වෙනකොට සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන විතරයි. කාමරාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡා කියන ධර්මයන් සිත තුළ ක්‍රියාත්මකයි. ඒතර විසාකාවට කාමරාගය තිබ්බා. කැමැත්තෙන් ඇලුනා. ඒ කාටද? තමන්ගේ මිනිබිරියට. දැන් ඇලිලා දැන් මිනිබිරිය හදිස්සිය රෝගාතුර වෙලා නැති වුණානේ. මැරුණා. දැන් හරි ශෝකයක්. ශෝකය ඇති වෙනවා. ඒ කාමරාගය තියෙනවා. ඒ කැමැත්තේ ඇලිලානේ සිත තිබ්බේ. ඒ පිළිබඳව විතර්කනේ, කල්පනා කරනවානේ. අයියෝ මගේ මේ ලස්සන හුරු බුහුටි මිනිබිරිය. අයියෝ මොකද මේ උනේ එකපාරට? දැන් ඇඬුවා, දුක් වුණා, ශෝක වුණා, කනගාටු වුණා, වැළපෙනවා. කෑම ගන්නෙත් නැහැ. ආහාර ගන්නෙත් නැහැ. හරියකට පිළිවෙලකට අඳින්නෙත් නැහැ. ඔළුව පීරන්නෙත් නැහැ. නිින්ද යන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යන්න ඕනේ. ගියා. තථාගතයන් වහන්සේ ඈතදීම දැක්ක මේ විසාකාව මහා මානසික අවුලකින් ඉන්නේ. මනස අවුල් වෙලා තියෙනවා. ඒක පේනවා ශරීරයෙන්ම. ඇයි? හිස පීරලත් නැහැ. ඇඳුමත් පිළිවෙලකට ඇඳගෙන නැහැ. මූණ එල්ලා වැටෙනවා. දුක් මුසු මුහුණ. මේ මානසික ඒ වේදනාව බුදුරජාණන් වහන්සේ බාහිරින් දැක්කානේ. මානසික සුවයක් නැහැ එතන. දැන් ඇහුවා මොකද මේ ආවේලාවේ මේ ඔළුවත් අවුල් කරගෙන
මොහොන එල්ලගෙන දුක් මුසු මොහොනේ මොකද කියලා ඇහුවා. දැන් කිව්වා. සානි භාග්‍යවතුන් වහන්සේ මං හරි පීඩාවකින් මානසික පීඩාවකින් ඉන්නේ කිව්වා. ඒ මොකද කියලා. ඒ වස්තු සම්පත් නැද්ද? දේපල නැද්ද? දරුවෝ නැද්ද? ඥාති හිතවතුන් නැද්ද? මොනවද අඩු කියලා. අනේ නෑ මගේ එකම මිනිබිරියක් හොඳ මිනිබිරිය මගෙත් එක්ක ළඟින්ම නිතරම හිටියේ. මගේ ඇසුරෙමයි හිටියේ. අනේ ආදිස්සේ පරලෝ ගියා. මට ඒක දරා ගන්න බෑ. එහෙනම් ඇහුවා ඊට පස්සේ. හොඳයි විසාකා. දැන් එක මිනිබිරියක් නැති වෙලා තියෙන්නේ මම ඔබට මේ නාලන්දා මා විශාල නගරයක්. විශාල පිරිසක් ඉන්න මේ නාලන්දාවේ. මම ඔබට මේ නාලන්දාවේ ඉන්න සියලුම දෙනා මම ඔබට දරුවෝ කරලා දෙන්න. විසාකා හරි සතුටු වුණා. මේ තමයි මනසේ තියෙන ස්වභාවය. රාගය කියන්නේ ඔක තමයි ඇලෙනවා. දැන් අම්මා කෙනෙක් හරි කැමති දරුවෝ ඉන්න තරමට. දැන් විසාකාවට 20ක් හිටියා. දැන් ඔක්කොම ටික දරුවෝ කොල්ලා දෙන්නද කියලාම ඒත් හා කිව්වා. තමයි කාම රාගය කියන්නේ. කැමැත්තෙන් ඇලිලා. දැන් කිව්වා අනේ හොඳයි කොච්චර එකක්ද අම්මෝ ඔබ වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන් නේ. ඉතින් ඔබ වහන්සේ නම් මට මේ නාලන්දාවේ ඉන්න අය ඔක්කොම දරුවෝ කරලා දෙන්නකෝ එහෙනම්. මං හරි ආසයි කිව්වා. එහෙනම් මේ විසාකාව දැන් විශාල ජනගහනයක් ඉන්නේ නාලන්දාවේ මේ අතරින් දවසකට මරණ එහෙම කීයක් විතර වෙනවද? මේ නාලන්දා නගරේ වල සිටු මැදුර. ඉතින් සිටු මැදුරට නිරන්තරයෙන් පණිවිඩ ලැබෙනවා. ඒතරේ දවසට කී දෙනෙක් විතර මැරෙනවා කියලා පණිවිඩ ලැබෙනවද කියලා. විසාකාව කල්පනා කරලා කියනවා මේ සානි භාග්‍යවතුන් වහන්සේ දවසකට 3-4ක් නම් 3ක් නැත්නම් 4ක් නම් මරණ හැමදාම ආරංචි වෙනවා කිව්වා සිටු මැදුරට නාලන්දාවේ. ඉතින් අපේ පියාණන් වහන්සේ පිළිබඳව ඔක්කොම සොයලා බලලා ඒ කටයුතු සිදු කරනවා. එයාට යන්න ඕනේ. ඒ අනුව ඒ යම් මරණයක් වුණාම සිටු මැදුර වල දැනුම් දෙනවා. මොකද එයාලා ඉදිරිපත් කරලා කටයුතු කරනවා මහා ධනවත් පුච්චරයෝ. ඉතින් දැන් විසාකාව කිව්වා මේ සිටු මැදුරට 3-4ක් නම් මරණ ආරංචි වෙනවා. දැන් ඊට පස්සේ ඇහුවා ඉතින් එහෙනම් විසාකාව දැන් ඔබට මේ ඔක්කොම දරුවෝ කරලා දුන්නාම දැන් දවසට 3-4 දෙනෙක් මැරෙනවනේ. දැන් ඔබට මේ එකම මේ මිනිබිරියක් මැරිලා ඒක මේ දුක දරා ගන්න බැරුව ඒකේ දුක ඉවස ගන්න බැරුව දැන් මේ අවුල් කරගෙන මනසත් අවුල් කරගෙන ශරීරයත් පිළිවෙලකට නැතුව කායම ගන්නෙත් නැහැ කියනවා නිින්ද යන්නෙත් නැහැ කියනවා හිතට මහා පීඩනයක් කියනවා වදයක් කියනවා. දැන් ඔබට මේ මරණ 3-4ක් දවසකට වුණොත් එහෙම ඔබ මොකද කරන්නේ කියලා. විසාකාව කල්පනා කරන ඇත්තනේ ඉන්න. ඔව්නේ. ඊට පස්සේ මොකක්ද කිව්වේ විසාකා? විසාකාව කියන සායනි භාග්‍යතුන් වහන්සේ මට දැන් තේරෙනවා. මේ මානසික පීඩනය, මේ මානසික අසහනය, මානසික වදේ එන්නේ ප්‍රිය කරන දේවල් නිසා. යම් දෙයකට ප්‍රියද ඒ සියලු ප්‍රිය දේවල් වෙනස් වෙන එක මම දන්නවා. ඒ නිසා තමයි මේ මානසික පීඩනය. මනසට සුවයක් නැහැ. මානසික සුවයක් නැහැ. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට නාලන්දාවේ අයත් එපා මගේ අයත් එපා කිව්වා. දැන් ඉස්සෙල්ලා කිව්වේ ඔක්කොම දරුවෝ කරලා දෙන්න හරි ආසයි කිව්වා. දැන් කියනවා මට තේරෙනවා දැන් අයියෝ මට කවදාවත් සතුටින් ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ දැන් දවසකට 3-4 දෙනෙක් මැරෙනවා නම් ඔබ කොහොමද hina වෙන්නේ? සතුටින් ඉන්නේ කවද්ද? එක දවසක්වත් සතුටින් ඉන්න පුළුවන්ද කියලා. සාකච්ඡා කරනවා ඔයත්. මට නාලන්දේ අයත් එපා මට මගේ අයත් එපා කිව්වා. අනේ එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි විසාකා. ඔබ හරි. මට දැන් තේරෙනවා. ප්‍රිය දෙයින් තමයි දුක උපදින්නේ. ඔය මානසික අසහනය එන්නේ ප්‍රිය කරන දේවල් නිසා. ප්‍රිය කරන වස්තුන් 200ක් තියෙනවා නම් 200 පාරක්ම මානසික පීඩනය. මනසින් විඳවනවා. මනසින් දුක් වෙනවා. අඬනවා. වැළපෙනවා. එයි ඒ 200ම අනිත්‍යයි. අස්තිරයි, తాවකාලිකයි. ඒ 200ම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළ එන්නේ ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක්, දුක්ඛ දෝමනස්ය. විසාකාව ප්‍රිය කරන වස්තුන් 100ක් තියෙනවද? ඒ 100ම වෙනස් වෙනවා. ඒ 100ම නැති වෙනවා. ඒ 100ම අනිත්‍යයි. ඒ 100ම තියෙන විපරිණාමයක්. ඒ තුළ ශෝකයක් එනවා, කනගාටුවක් එනවා, හැඬීමක් එනවා, දුක් වීමක් එනවා. විසාකාව ප්‍රිය කරන වස්තුන් 50ක් නම් 50 සැරයක් අඬනවා. ඒ 50ම අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි, වෙනස් වෙනවා, විපරිණාමයි,
පෙරලනවා. නැති වෙනවා. ඒ තුල දුක ශෝකය කනගාටු වෙනවා. අහන විසක නැද්ද විසක එහෙම වෙන්නේ නැද්ද? ප්‍රිය කරන වාස්තුන් 25යි නම් විසක 25 සැරයක් අඬනවා. ප්‍රිය කරන වස්තුන් 25යි නම් 25 සැරයක් අඬනවා. ඒ 25ත් වෙනස් වෙනවා. අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි, විපරිණාමයි, පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා. ඒ තුල සිතට දුකක්, ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක් එනවා. දුක්ඛ දෝමනස්යන් එනවා. ඒ මානසික අසහනයයි. ප්‍රිය කරන වස්තුන් 10යිද 10 සැරයක් අඬනවා. 10 සැරයක් දුක් වෙනවා. 10 සැරයක් ශෝක වෙනවා. ඒවා මගේ කියලා අල්ලගෙන. ඒ පිළිබඳව තියෙන ඇල්ම නිසා ඒවා වෙනස් වෙනවා. ඒවා අනිත්‍යයි. ඒවා අස්තිරයි. ඒවා తాවකාලිකයි. ඒවා ක්ෂණයක් පාසා පෙරලනවා. විපරිණාමයි. ඒ තුල දුක, ශෝකය, කනගාටුව, මානසික අසහනය එනවා. මානසික පීඩනය එනවා. මානසික වදේ එනවා. විසාකා ප්‍රිය කරන වස්තුන් 5යි නම් අඬන්නේ 5 සැරයයි. 5 සැරයක් අඬනවා. ඒ පහත් වෙනස් වෙනවා. ඒ පහත් අනිත්‍යයි. ඒ පහත් අස්තිරයි, తాවකාලිකයි, විපරිණාමයි, පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා. ඒ අනුව සිතට වදයක්. සිත අසහනයටපත් වෙනවා. සිතින් විඳවනවා. දුක් වෙනවා. විසාකාව ප්‍රිය කරන වස්තුන් 3ක් නම් 3 පාරක් අඬනවා. ප්‍රිය කරන වස්තුන් 3ක් නම් තියෙන 3 පාරක් අඬනවා. ඊට වැඩි අඬන්නේ. ඒ ප්‍රිය කරන වස්තුන් 3ත් වෙනස් වෙනවා. ඒකත් තියෙන විපරිණාමයක්, අනිත්‍යයි, පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා. ඒ තුළ මානසික අසහනය, ශෝකය, කනගාටුව, හැඬීම එනවා. මේක මානසික වදයක්. සුවයක් නෑ, මානසික සුවයක් ලැබෙන්නේ. විසාකා ප්‍රිය කරන වස්තුන් 1යිද තියෙන්නේ. එක සැරයක් අඬනවා. ප්‍රිය කරන වස්තුන් 1යි නම් මේ ලෝකයේ තියෙන යමෙකුට එයා එක සැරයක් අඬනවා. ඒ එකම ධර්මයක් වෙනස් වෙනවා. ඒකත් අනිත්‍යයි. ඒකත් අස්තිරයි. ඒකත් తాවකාලිකයි. ඒ තුලත් තියෙන විපරිණාමයක්, වෙනස් වෙන ස්වභාවයක්, පෙරලන ස්වභාවයක්. ඒ තුල දුක, ශෝකය, කනගාටුව, හැඬීම එනවා. මානසික අසහන එනවා. විසාකා අහනවා මේ ප්‍රිය කරන වස්තුන් එකක්වත් නැද්ද? මේ ලෝකේ යම් කිසි කෙනෙකුට ප්‍රියයි කියලා ඇලුම් කරන, සතුටු වෙන මේ ලෝකේ එකම ධර්මයක්වත් නැද්ද? විසාකා එතනින් දුක අවසන්. එතන ඉඳලා අඬන්නේ. එතන ඉඳලා ශෝක වෙන්නේ. එතන ඉඳලා කනගාටු වෙන්නේ. එතන ඉඳලා වැළපෙන්නේ. මානසික අසහනයක් නැහැ, මානසික සුවයයි. මෙන්න විසාකා මානසික සුවය. මානසික සුවය. එතකොට යම් දෙයක් මනසෙන් අල්ලගත්තා නම් යම් වෙලාවක එතන නියත වශයෙන්ම මානසික අසහනය එනවාමයි. මේ ලෝකේ යම් කිසි දෙයක් එකම එක දෙයක්වත් මනසෙන් අල්ලගත්තේ නැද්ද? එතන මානසික සුවය. මානසික සැනසෙල්ල. ඒක වින්දේ කවුද? අන්න බුදුරජාණන් වහන්සේ වින්දා. ඒ නිසා තමයි නැවත රජගෙදරට ගියේ නැත්තේ. ඒ රජසැපට වැඩිය සුවයි මානසික සුවය. ඒ රජසැප විඳලා ඒ රජසැප තුළින් ලබන ආස්වාදය, අස පිනවල ලබන ආස්වාදය රජගෙදර තියෙන ඉහළින්ම. කන පිනවල ලබන ආස්වාදය රජගෙදර ඉහළින්ම තිබ්බා. නාසය පිනවල ලබන ආස්වාදය රජගෙදර තිබ්බා. දිව පිනවල ලබන ආස්වාදය රජගෙදර තිබ්බේ නැද්ද? තිබ්බා. ඉහළින්ම තිබ්බා. රටේ වෙනත් කිසිම ගෙදරක නොහැදෙන ආකාරයේ ප්‍රණීත ආහාර හැදෙන්නේ රජගෙදර. එතන ඉහළින්ම විඳින්න තිබ්බා. හොඳ කායික සුවතාවය, සුව පහසු ඇඳ ඇතිරිලි මෙට්ට කොට්ට රජගෙදර නැද්ද? තිබ්බා. දැන් එතන මානසික සුවයක්. දැන් පෘථග්ජන පුච්චරය හිතන්නේ එතන නේ මානසික සුවය තියෙන්නේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේව පරිහරණය නොකළේ. එතන මානසික සුවයක් නැහැ. මානසික සුවය තියෙන්නේ කොතනද? මානසික සුවය තියෙන්නේ සියලු දේ වෙන් වෙච්ච තැන, ඈත් වෙච්ච තැන. එතන මානසික සුවය. ඒකයි අපට අනුදැන වදාළේ තථාගතයන් වහන්සේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය 4යි. ඒක ගිහයටත් අදාළයි. චීවර කියන්නේ වස්ත්‍රයක්.
ඉතින් වස්ත්‍රය ගිහයටත් අදාළයි අපිටත් අදාළයි. හැබැයි වස්ත්‍රය අපි පාවිච්චි කරන්නේ සිහියෙන් යුක්තව. සිහියෙන් යුක්තවයි වස්ත්‍රය පාවිච්චි කරන්නේ. ඒ වස්ත්‍රයට අපි ඇලිලා නැහැ. ඒ වස්ත්‍රය පිළිබඳව ආසාවක් නැහැ. ඇල්මක් නැහැ. කැමැත්තක් නැහැ. බැඳීමක් නැහැ. ඒ අනුවයි අපිට පාවිච්චි කරන්න කිව්වේ. ඒ අනුවයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මානසික සෝයක් තියෙනවද? තියෙනවා. එයි. අලුත් ඒවා හොයන්නේ. ලස්සන ඒවා හොයන්නේ. බුද්ධ චීවරේ කොහොමත්ම ලස්සනක් නේ. හැබැයි ඒක තරම් ලස්සන වෙන වස්ත්‍රයකුත් නේ. රජ ගෙදරටත් අඳින්න පුළුවන්, මල ගෙදරටත් අඳින්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. රජුරුවන්ගේ තියෙන උත්සවයට අඳින්නත් පුළුවන්. රටේ තියෙන ඉහළම උත්සවයක් නැත්නම් ඒ උත්සවයට අඳින්නත් පුළුවන් ඒ චීවර, ඒ වස්ත්‍රය. දුප්පත් අසරණම පුච්චලයන්ගේ පාසකෝල්ට යන්නත් පුළුවන් ඒ වස්ත්‍රයෙන් පෙරවගෙන. ඒක වෙනසක් නැහැ. ඒතර බලන්න. ඒතර වස්ත්‍රය පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. හරි. මානසික අසහනයක් නැහැ. බලන්න තථාගතයන් වහන්සේ ලස්සනට පෙන්වලා දුන්නා මේ මානසික අසහනයක් නැතුව මානසික සුවයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණය. ආහාර. ඒතර ආහාර මේ පෘථග්ජන පුච්චරය හොයන්නේ මොනවද? ප්‍රණීත ආහාර, රසවත් ආහාර. තමත්ම රසනහර පිනා යන ආහාර හොයන්නේ. නෑ බුදුරජාණන් වහන්සේ ආහාරය අපට ගන්න කිව්වේ. පාත්‍රයට වැටෙන දේ ගන්න කිව්වා. පාත්‍රයට වැටේද යම් ආහාරය පිණ්ඩපාතේ ගියා. දොරකඩ හිටගත්තා. ඒ ගෙදර තියෙන යම් දෙයක් පූජා කළා නම් ඒක වළඳන්න කිව්වා. ඇයි ඒ ආහාරය සතර මහා ධාතු, මේ ශරීරය සතර මහා ධාතු. වෙනසක් නැහැ. ප්‍රණීත ආහාරයත් සතර මහා ධාතු, නීරස ආහාරයත් සතර මහා ධාතු. ඒ වෙනසක් නැහැ. ශරීරයේ තියෙන රූප කලාපත් සතර මහා ධාතු. තර බාහිර ආහාරය නැමැති සතර මහා ධාතු මේ ශරීරයට ඇතුල් කරගෙන අප ශරීරයේ තියෙන සතර මහා ධාතු නැමැති රූප කලාප ටික සකස් කරගන්නවා. දැන් හැබැයි සිතේ වෙනසක් තියෙනවා. පෘථග්ජන පුච්චලයන්ට. කෙලස් ප්‍රහීන නොකරපු පෘථග්ජන පුච්චලයට සිතේ වෙනසක් තියෙනවා. ඒ මොකද? අර ප්‍රණීත රසය හොයනවනේ. හොයන්නේ සිතින්නේ. ඒකට ආස කරනවා. ඒකට ඇලුම් කරනවා. ප්‍රිය කරනවා. ඉතින් මානසික අසහනේනේ. ඒතර අර පිණ්ඩපාතේ ගිහිල්ලා පාත්‍රයට වැටෙනදී යම් තැනක ඉඳලා පාරේ ඉඳගෙන එතනම අයිනක ඉඳගෙන වළඳන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. කවුරුත් එපා කියන්නේ නැහැ. ඒතර සිතේ කිසිම අසහනයක් නැහැ. මොකද දැන් ආහාරයක් ඕනේ. සබ්බේ සත්ත ආහාරට්ඨිතික සියලු සත්ත්ව ආහාරයෙන් යපෙන්. ඒතර ආහාරය වළඳපුවාම අර ශරීරේ රූප කලාප අර දුර්වර්ණ වෙච්ච ඒවා අපහසුතාවයෙන් තියෙන රූප කලාප පහසු තත්ත්වයටපත් වෙන එච්චරයි. අර ප්‍රණීත ආහාරය ගත්තත් එච්චරයි, නීරස ආහාරය ගත්තත් එච්චරයි. ඒතර සේනාසන වස්ත්‍රය. ඉතින් දැන් මැටි කුටියක හිටියා කියලා හාමුදුරුවන්ට ගැටලුවද? පිදුරු ඉලුක් වලින් වහලය හදලා මැටි වලින් වට කරගෙන ඒ කුටියේ හිටියා කියලා ස්වාමීන් වහන්සේට ගැටලුවද? නින්දයක් නැද්ද? නින්ද යනවා. මොනතරම් සම්පත් වස්තු දීපල සුවිසල් මන්දිරයක හොඳ සුව පහසු ඇඳ ඇතිරිලි මෙට්ට කොට්ට ඒවත් වල සතපුණත් වැඩක් නැහැනේ නින්දයක් නැත්තම්. ඒවැ පරිහරණය කළත් වැඩක් තියනවද නින්දයක් නැත්තම්? රැ එළි වෙනකන් එහාට මෙහාට පෙරලි නිදි මර කල්පනා කර කරන්න තියෙන වැඩ කටයුතු පහුවදාට ඒවෙන් වෙච්ච පාඩු, අද දවසේ වෙච්ච පාඩු, ගිය සතියේ වෙච්ච පාඩු, ගිය මාසේ වෙච්ච පාඩු, හෙට කොහොමද මේවා හදාගන්නේ, කොහොමද මේවා සකස් කරගන්නේ? රැලි වෙනකන් නිින්දියක් නැහැ. හැබැයි බොහොම සුවපහසු ලෙස නිදි. ඔව්. දැන් නවීන පන්නේ තියෙන හොඳ ඇඳ ඇතිරිලි, මෙට්ට කොට්ට, සීතකල කාමර. දැන් ඒ වුණත් වැඩක් නැහැ නිින්දියක් නැත්තම්. අර කටුමැටි පොඩි අතු පැරි ඒ කුටියේ නිින්ද යනවා නම් ඊට වැඩිය හොඳ නැද්ද? දැන් මානසික සුවය තියෙන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය නිවැරදිද? නිවැරදි. ඔව්. බෙහෙත්. ඒතර බෙහෙත් නැහැ.
මේ කෙලස් කියන ධර්මතාවයන් සිතෙන් අයින් කරගත්තොත් මේ ශරීරය නිරන්තරයෙන් නිරෝගී. කෙලස් වලින් බර වෙච්ච සිත ශරීරේ රූප කලාප විකෘති කරනවා. ලේ ධාතුව විෂ වෙනවා. දැන් තරහක් ඇති වුනහම බලන්නකො මොකද වෙන්නේ කියලා. තරහක් ඇති වුනහම ශරීරේ ලේ ධාතුව විෂයි. මොහොන කළු වෙන්නේ ඒකනේ. ලේ විෂ වුනහම මොහොන කළු වෙනවා. රෞද්‍ර වෙනවා. නපුරු පෙනුමක් එනවා. S2 එළියට පයින්නවා. දත් මිටි කනවා. මිට මොලවගෙන බිත්ති වලට ගහන ඔළුව ගහ ගන්න බිත්ති බලන්න. බඩු මුට්ටු පොලේ ගහන. දැන් බලන්න මානසික සුවයක්ද තියෙන්නේ අසහනයක්ද තියෙන්නේ. මානසික අසහනය. රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම වාද විවාද කලකෝලහල ඔක්කොම වෙන්නේ මානසික අසහනය නිසා. ද සියල්ල අතහැරපු තැන, සියල්ල මිදුණු තැන, සියල්ලෙන් වෙන් වෙච්ච තැන. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිබ්බානම් පරම සුඛං. සියල්ල මිදිච්ච තැන තමයි සුවය තියෙන්නේ. අතහැරලා බලන්න. ඊ타මත්ම ප්‍රිය කරන දේවල් 5ක් විතර ගන්න. ඊ타මත්ම ප්‍රිය කරන දේවල්. ඒ පිළිබඳව ඇල්ම ආසාව කැමැත්ත ඉස්සෙල්ලා අතහරින්නකො. 5ක් අරගෙන. අතහැරලා බලන්න. හැබැයි අතහැරනවා කියලා කියන්නේ ආයේ ඒ පිළිබඳව නැවත හොයන්න බෑ. කල්පනා කරන්න, විමසන්න, කාගෙන්වත් අහන්න. අතහැරියා. අතහැරියා නම් ආයි කායෙන්වත් විමසන්න, නැවත අහන්න, හොයන්න බලන්න බෑ. ඒකයි අතහැරිය කියන්නේ. එහෙම නැවත හොයනවා නම් අත්හැරලා නැහැ. තේරෙනවද? අතින් අතහැරියට මනසින් අතහැරලා නැහැ. නේ මනසින් අතහරින්න. ප්‍රිය කරන දේවල් 5ක්. බලන්න හොඳ මානසික සුවයක් නැද්ද කියලා. ඒ පිළිබඳව විතර්ක නැහැ, කල්පනා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකනේ. අර දේවතාවෙක් ඇවිල්ලා ඇහුවානේ. මේ ලෝකයේ ගැට ගහලා තියෙන්නේ මොන වෑන්ද කියලා. බැඳිලා. ඒතකොට බැඳිලා කියන්නේ ගැට ගැහිලා. ගැට ගැහිලා තියෙන්නේ මොන වෑන්ද කියලා ඇහුවා. රාගයෙන් ගැට ගහලා තියෙනවා කිව්වා. දැන් නැද්ද? ඇසට තමන් කැමති. කැමති කියන්නේ රාගය. සිත එතන ඇලිලා. කැමැත්තෙන් ඇලිලා. කාම රාගය. බාහිර රූපයට කැමැත්තෙන් ඇලිලා. ඒ කාම රාගයයි. කැමති කියන්නේ කාමය. රාගය කියන්නේ ඇලෙනවා. බාහිර ලස්සන රූපයට කැමති. සිත එතන ඇලිලා. රාගය. දේ තාක්කල් ඒව හොයනවා. නැවත නැවත හොයනවා. නැවත නැවත අවශ්‍යයි. ලස්සන රූප, මනරම් රූප, දකුම් කළු රූප, අලංකාර රූප. දැන් එතකොට සහනයක්ද තියෙන්නේ අසහනයක්ද? මානසික සුවයක්ද තියෙන්නේ? මානසික අසහනයක්ද තියෙන්නේ? මානසික අසහනයක්. ඇයි? ඒ ලස්සන රූප දකින්න ඔක්කොම තමන් අයිති කරගන්න කැමති නැද්ද? එතන තියෙන එතකොට මානසික සුවයක්ද මානසික අසහනයක්ද? දේවා ලබා ගන්න බැරි නම් ඒවා මිල දීලා ගන්න මුදල් නැත්තම් වත්කම් නැත්තම් මොකද කරන්නේ? අර අතන තියෙන හරි ලස්සන එකක්. හරි ලස්සන එක හරි වටිනවා. හරි ප්‍රයෝජනයි මට නමුත් ගන්න සල්ලි නැහැ. මුදල් නැහැ. ඉතින් ඒක ගන්න හොරකම් කරනවානේ. ඒක ගන්න හොරකම් කරනවා. මංකොල්ල කනවා. දැන් ඒතකොට මානසික සහනයක්ද තියෙන්නේ? තවත් කෙනෙක්ගේ දෙයක් මංකොල්ල කාපුවම හොරකම් කරපුවා එදා ඉඳලා රැට නිින්ද යන්නේ නැහැ. පොලිසියෙන් කොයි වෙලේ පණීද කියලා. කාකේ ඇඳුමක් ඇඳන් යන කෙනෙක් පාරේ දැක්ක ගමන් මෙයා දුවනවා. නෑ. සැකෙන් ජීවත් වෙන්න තියෙන්නේ. බයෙන් ජීවත් වෙන්න තියෙන්නේ. දැන් අර මානසිකට සුවයක් මනසට සුවයක් කරන් දෙන්න අර ලස්සන රූප අලංකාර රූප තමන් අයිති කරගන්න හැදුවා. වත්කම් නැහැ. දැන් අයුතු මාර්ගයෙන් අනිසි මාර්ගයකින් ඒක අයිති කරගන්න හදනවා. ඒ අනුව හොරකම් කළා, මංකොල්ලා කෑවා, අහු වුණා, නීතියට අහු වුණා. ඊට පස්සේ පොලිසිය ගෙනිලා හොඳට තලලා කරලා ඊට පස්සේ උසාවියට දාලා ඊට පස්සේ හිරෙත් යනවා. දැන් මේ රූපේ පිළිබඳ වෙලෙම ආස්වාව රාගය අතහැරියා නම් මොකද වෙන්නේ? ඒ අලංකාර රූපේ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඇස කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒතර එතන බාහිරින් තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්, ඇසෙත් තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා නුවණින් දැනගෙන, නුවණින් දැකගෙන ඒ පිළිබඳව රාගය අතහැරියා නම් ඒ ලස්සන රූපය අලංකාර රූපය. ඒතර අලංකාර වශයෙන් දාගත්තේ මනසින්නේ. ලස්සනයි අලංකාරයි දැකුම් කළුයි කියලා. ඒකේ තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඇසෙත් තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා මනසට සහතික නම්
එයාට රාගයක් එන්නේ නැහැ. ඒතර ඇලීමක් එන්නේ නැහැ. ඒතර ඇලීමක් නැත්තම් මානසික සුවයනේ. මානසික සතුටනේ. ඒතර එයාට තිබුණත් ඒකයි ලැබුණොත් එයා ඒක බාර ගන්නවා. හැබැයි ආසාවකිනුත් නෙමෙයි. මම පෙර සංසාරේ හොඳට දීලා තියෙන ඒ හින්දා ලැබුණා. ඉතින් මම මේකට එහෙම ආසාවක් මට නැහැ. ඇලීමක් නැහැ. තෘෂ්ණාවෙන් තොරව. ඇලීමෙන් තොරව. සිත පවත්තන්න නම් එතන තියෙන මානසික සුවය. දැන් අර දේවතාවට කිව්වනේ. ලෝකේ රාගයෙන් බැඳිලා තියෙන්නේ. දැන් බලන්නකෝ එතකොට රාගයෙන් නෙමෙයිද ලෝකය බැඳිලා තියෙන්නේ? රාගයෙන් ලෝකය බැඳිලා තියෙන්නේ. කනටත් කැමති, බාහිර ශබ්දයටත් කැමති. ඒතර බාහිර ශබ්දය නගන්නේ මිහිරි හඬ. ඒ ශබ්දේ නිකන් නගන්න බෑ. මිහිරි හඬ ඇති වෙන යම් දේවල් තමන් ප්‍රිය කරනවා. හඬට ප්‍රිය කරනවා. නෑ. ඒ ශබ්ද රූපය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. කනත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියන එක නුවණින් දැනගෙන නුවණින් දැකගත්තා නම් කනට තියෙන රාගයත් අයින් වෙනවා. කාම රාගය. බාහිර ශබ්දයට තියෙන කාම රාගයත් අයින් වෙනවා. ඊට පස්සේ විතර්ක නැහැ. අර දේවතාවට කියවනේ ලෝකේ රාගයෙන් බැඳිලා තියෙන. එහි පාද විතර්කයි. පාද කියන්නේ පාදෙත් මේ ගමන් කරන්න ලෝකේ. ඒතර ගමනාගමනයට ඒ රාගයට ගමන් කරන්න මොකද්ද? පාද විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරන. නැවත නැවත කල්පනා කරන. නැවත නැවත කල්පනා කරන. ඒ මීරි ශබ්ද ලං කරගන්නේ කොහොමද? ඒවා තමන් සතු කරගන්නේ කොහොමද? තමන් අයිති කරගන්නේ කොහොමද? නෑ එතකොට සිතට සහනයක්ද තියෙන්නේ අසහනයක්ද? මානසික සුවයක්ද තියෙන්නේ? මානසික රෝගයක්ද? නෑ මානසික රෝගයක්. මානසික සුවයක් නෑ. රෝගයෙන් මිදුනොත් මානසික සුවය. ද රෝගය මොකද්ද? නැවත නැවත ඒවා සෙවීම. නැවත නැවත සොයන්න නම් කල්පනා කරනවා. ඒතර කාම විතර්ක. කාම විචාර. ඒතර විතර්ක නම් විචාර. ඊට පස්සේ සොයා බලනවා. විතර්ක වලට ගියොත් සොයා බලනවා. ඒතර අහනවනේ දේවතාව. දැන් කොහොමද එහෙනම් මේ ඒ සියලු බැමි වලින් නිදහස් වෙන්නේ? මොකක් ප්‍රහීන කළොත් සියලු බැමි වලින් නිදහස් වෙනවා? රාගය, තෘෂ්ණාව ප්‍රහීන කළොත් ඒ සියලු බැමි සිදෙනවා කිව්වා. තණ්හාව ප්‍රහීන කළොත් සියලු බැමි සිදෙනවා. ඒතර තණ්හාව කියන්නේ ඇලෙන සිත. ඇලෙන සිත තමයි රාගය. එහෙනම් රාගය අයින් කරලා බලන්න මානසික සුවයක් නැද්ද කියලා. ඒ රාගය තියෙන තාක්කල් මානසික රෝගයක්. ඒ රෝගය වැළඳුනහම ඉන්න බෑ. ඊට පස්සේ දැවිල්ල හැදෙනවා. මේකනේ අපි මීට කලිනුත් කියලා දීලා තියෙනවා. කාම ධාතුව නිසා කාම සංඥා. අසත් කාම ධාතුවක්, බාහිර ශබ්දයක් කාම ධාතුවක්. දෙක නිසා උපදින සිතත් කාම ධාතුවක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශයත් කාම ධාතුවක්. කැමැති ධාතුවක්. කැමැති කාම කියන්නේ ඒ ස්පර්ශය නිසා විඳින සොම්නස් ඒ වේදනා කාම ධාතුවක්. ඉතින් කාම ධාතුව නිසා කාම සංඥා හඳුනා ගන්නවා. හඳුනා ගැනීම නිසා කාම සංකප්ප. ඊට පස්සේ කල්පනා කරනවා. කාම සංකප්ප. කාම සංකප්ප නිසා කාම ඡන්ද. ඊට පස්සේ කැමැත්ත ඡන්දේ එනවා. ඡන්දේ දැන් බරපතලයි. කැමැත්ත දැන් කොහොම හරි ගන්න ඕනේ. කාම ඡන්දය. කාම ඡන්දේ නිසා කාම දැවිල්ල. ඊට පස්සේ දැවිල්ලයි. ඉතින් දැවිල්ල හැදුනහම නිදා ගන්න පුළුවන්. දැවිල්ල කියන්නේ මානසික සුවයක්ද මානසික රෝගයක්ද? මානසික රෝගයක්. දැවිල්ල කියන්නේ. මනසට දැවිල්ලයි. ඒක අයිති කරගන්නකම් ලං කරගන්නකම්. එයි ඒ රාගයෙන් ඇලිලානේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිද? ලෝකේ රාගයෙන් බැඳිලා තියෙනවා. ඒ පාද විතර්ක. එතකොට රාගයට ගමන් කරන්න නම් විතර්ක දෙන්න ඕනේ. නැත්තම් රාගයට ගමන් කරන්න බෑ. ඒතර ගමන් කරනවා. කාම ධාතුවෙන් කාම සංඥාවට ගමන් කරනවා. කාම සංඥාවෙන් කාම සංකප්පයට ගමන් කරනවා. ඒ කැමති දේ පිළිබඳව කල්පනා කරනවා. කාම සංකප්පෙන් කාම ඡන්දයට ගමන් කරනවා. කාම ඡන්දයෙන් කාම දැවිල්ලට ගමන් කරනවා. කාම දැවිල්ලට ගමන් කිරීමෙන් කාම පර්යේෂණයට ගමන් කරනවා. පර්යේෂණය කියන්නේ හොයනවා. කාමයන් හොයනවා. කැමති දේවල් හොයනවා. ඉතින් කැමති දේවල් හොයන්න ගියාම මානසික අසහනය. මානසික සුවයක් නෑ. හොඳයි. නාසයට තියෙන කැමැත්ත අතහරිනවා. ගන්ධයට තියෙන කැමැත්තත් අතහරිනවා. ඒ දෙක නිසා හැදෙන සිතටත් තියෙන කැමැත්ත අතහරිනවා.
ඒ කාරණා තුන එකතු කරන ස්පර්ශයට තියෙන කැමැත්තත් අතහරලා ඒ ස්පර්ශය නිසා විඳින සොම්නස් දොම්නස් මදහත් ඒ ත්‍රිවිධ විඳීම් වලටම තියෙන කැමැත්ත අතහරිනවා. දැන් එතකොට මනසට සුවයක්ද? අනිවාර්යෙන් සුවයක්. අනිවාර්යෙන් සුවයක්. ඒ නැති තාකල් මානසික අසහනය. නාසයට ප්‍රියයි. එතකොට අසහනය. එතකොට රාගය. රාගය නම් ඊට පස්සේ විතර්ක කල්පනා කරනවා. ආයක පරිස්සම් කර ගන්න ඕනේ. ඒක හදා ගන්න ඕනේ. එතකොට කාම ධාතුව නිසා හඳුනාගත්තා. හඳුනා ගැනීම නිසා කල්පනා කරනවා. දැන් ගන්ධ සුවඳ සුවඳ හරි හොඳයි ඒක. දැන් එතකොට විතර්ක නෙමෙයි දෙහි පාද. රාගයට ගමන් කරන්න පාද මොනවද? විතර්ක. කල්පනා කිරීම තමයි රාගයට ගමන් කරන්න පාද. එතකොට සියලු බැමි සිඳියන. එහෙනම් අහනවා දේවතාව මේ කුමක් ප්‍රහීන කිරීමෙන් සියලු බැමි සිඳෙයිද? තෘෂ්ණාව ප්‍රහීන කිරීමෙන් සියලු බැමි සිඳෙනවා. තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා. එහෙනම් නාසයට තියෙන ඇලෙන සිත, සුවඳට තියෙන ඇලෙන සිත, ඒ දෙක නිසා උපදින සිතට තියෙන ඇලෙන සිත, කාරණා තුන එකතු කරන ස්පර්ශයට තියෙන ඇලෙන සිත, ඒ ස්පර්ශය නිසා විඳීම ත්‍රිවිධ වේදනා වලට තියෙන ඇලීමේ සිත අයින් කරන්න ඕන. මානසික සුවයක් නැද්ද කියලා බලන්න. නියත වශයෙන් තියෙනවා. ඒතර මානසික අසහනය තියෙන අර ඇලීම තුල නෙමෙයි. අසහනය උනහමනේ කල්පනා කරන්නේ. සහනයක් තියෙනවා කල්පනා කරන්න දෙයක් නැහැ. අසහනය තුල තමයි කල්පනා කරන්නේ අසහනය නැති කරගන්නේ කොහොමද කියලා. ඒක නැති කරගන්න කම්ම දෙවිල්ල. මේ කාම දෙවිල්ලයි. කාම පරිේශණය. ඊට පස්සේ කාමයන් හොයනවා. ඉතින් අසහනය. ඉතින් කියනවා අනේ කිසිම සුවයක් නැහෙනි මනසට. ඉතින් බුදුදහම ඊටම ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවානේ. මානසික සුවය මොකක්ද කියන්නේ? ඒකේ ඉහළම සුවය තමයි නිබ්බාණං පරමං සුඛං. නිර්වාණය තමයි ඉහළම සුවය. ඒකත් විඳින්න පුළුවන්. වර්තමානයේ ජීවිතේ පවත්වාගෙන යන අතරේ මානසික සුවය. සංඥා වේදිත නිරෝධේ නිවන. සංඥා විඳීමෙන් තොර තැන නිවන. සංඥාව කියන්නේ හඳුනා ගන්න. අපි හඳුනාගන්නේ වැරදි ආකාරයට. සතර මහා ධාතු නාසයක් හැටියට, දිවක් හැටියට හඳුනාගෙන. රසය සතර මහා ධාතු රසයක් හැටියට හඳුනාගෙන. ඒ සංඥා වැරදි. ඒ දෙක නිසා හැදෙන සිත මට රසයි. රස දැනගැනීමේ සිත. කාටද රස? මට රසයි. එතකොට ඒ සිතුවිල්ල වැරදි. එතකොට මානසික අසහනය. ඒ කාරණා තුන එකතු කරන ස්පර්ශය. ඒ පිළිබඳව නිවැරදිව දන්නේ මානසික අසහනය. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත. දැන් එතන මානසික අසහනය නෑ. තොර නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක් කියන එක Tamanට පැහැදිලි නම් Tamanට විශ්වාස නම් ඒක තමයි පරම සත්‍ය. දිවයි රසය කියන්නේ රූප ධර්ම දෙක. සිත හා ස්පර්ශය හා විඳීමේ සිත නාම ධර්ම. නාම ධර්ම තුනයි රූප ධර්ම දෙකයි. චිත්තක්ෂණ තුනක් තුල නාම ධර්ම තුන ඇතිව නැති වෙනවා. චිත්තක්ෂණ 17ක් තුල දිව හා රසය කියන රූප ධර්ම දෙකත් ඇතිව නැති වෙනවා. දැන් බලන්න. නොදන්න හින්දා ඇලෙන්නේ. නොදන්න කමට කිව්වා අවිද්‍යාව කියලා, ඇලෙනවට කිව්වා තණ්හා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සියල්ලට මුල් දෙකයි. මේ සියලු අසහනයට මුල් දෙකයි. අවිද්‍යාවයි තණ්හාවයි. ඒ අවිද්‍යාවයි තණ්හාව අයින් කළ බලන්න. සංඥා වේදිත නිරෝධය. සංඥා විදීමෙන් තොර තැන. කය කියන්නේ සතර මහා ධාතු. පහස කියන්නේ සීත උෂ්ණ කියන්නේ සතර මහා ධාතු. එහෙම හඳුනාගන්නේ. කය මගේ කියලා ගන්න. මට අයිති කියලා ගන්න. මට සීතලයි මට උෂ්ණයි කියලා ගන්න. ඒ තුල මානසික අසහනය. ඒ සීතල වෙලාවට උෂ්ණ හොයන්න එපේ. උෂ්ණ වෙලාවට සීත කරන්න එපේ. ඉතින් නොලැබෙන තැන අසහනේනේ. නොලැබෙන තැන මානසික සුවයක් තියෙනවද? එහෙනම් නොලැබෙන තැන අසහනය. ඒව දැනගෙන තේරුම් අරගෙන අවබෝධයෙන් ජීවත් වුණොත් මානසික සුවයක් නැද්ද? මානසික සුවයක් තියෙනවා. එතකොට විතර්ක නැහැ, පාද නැහැ. රාගය තුලයි පාද ඕනි. විතර්ක ඕනි. ඇලුනද ඒ පිළිබඳව
විතර්ක කරනවා, කල්පනා කරනවා, සොයා බලනවා. ඉතින් ඒ සොයා බැලීම, කල්පනා කිරීම රාගයට ගමන් කරන්න ඉඩ සලසලා දෙනවා. විතර්ක වලින්. දේවතාවට කිව්වා එහෙනම් දේවතාව අහනවා කොහොමද මේ සියලු බැමි සිඳීමේ සියලු බැමි සිඳෙන්නේ කුමක් අයින් කළොත්ද? කුමක් දෙවියත් කරන්න ඕනේ? මේ ගැට ගහලා තියෙන රාගයෙන් ගැට ගහලා නම් ලෝකයේ තියෙන්නේ. දැන් ඒ රාගයට ගමන් කරන්නේ විතර්ක කියන පාදවලින්, විචාර කියන පාදවලින්. එහෙනම් ඒ කොහොමද බැමි කපලා දාන්නේ සිඳි? තණ්හාව අයින් කරන්න කිව්වා. තෘෂ්ණාව අයින් කරන්න කිව්වා. එතකොට සියලු බැමි සිඳෙනවා කිව්වා. රාගය කියන්නේ තෘෂ්ණාව තමයි. එහෙනම් කයට කැමති. පහසටත් කැමති. ඒ දෙක නිසා හැදෙන සිතටත් කැමති. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාවටත් කැමති. එතන කැමති කියන්නේ රාගය. කාම රාග. එතකොට ඊට පස්සේ ඒවා කල්පනා කරනවා. අනේ සීතලයි මේ දවස්වල සීතලයි හරියට. දැන් සීත නැති කරගන්න යම් දේවල් හොයන්න ඕනේ. උෂ්ණයි ඒව නැති කරගන්න යම් දේවල් හොයන්න ඕනේ. ඉතින් හොයන්න නම් කල්පනා කරන්න. එතකොට විතර්ක. දැන් රාගය ගමන් කරනවා. රාගය ගමන් කරන්නේ කාගේ ආධාරයෙන්? විතර්ක වල ආධාරයෙන්. බලන්න. එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස. ද මනසටත් කැමති. රාගයෙන් තර මනසටත් කැමති කියන්නේ කාම රාගය. මනසෙන් ගන්න බාහිර අරමුණු. ආයකටත් සිත ඇලිලා රාගය. දෙක නිසා උපදින මනෝ විඥානය. ආයකටත් සිතින් ඇලිලා. ඒ කාරණා තුන එකතු කරන ස්පර්ශය. ඒකටත් සිතින් ඇලිලා. ඒ ස්පර්ශය නිසා මනසින් විඳින මනෝ සංපස්සජ වේදනා. නාම ධර්ම හතරක් හා රූප ධර්ම එකක්. එහෙම නැත්නම් පහම නාම ධර්ම. චිත්තක්ෂණ පහක් තුළ ඇතිව නැති වෙයි. නිවැරදිව දැනගන්න කිව්වා, නිවැරදිව දැකගෙන රාගය අයින් කරන්න කියන බුදුරජාණන් වහන්සේ. මනසට තියෙන රාගය කියන්නේ කැමැත්ත, ඒක අයින් කරන්න. එහෙම නැත්නම් රාගයට ඉඩ දුන්නොත්, ඒතර ලෝකයේ බැඳිලා තියෙන රාගය, ඒතර ඒ පාද රාගයට ගමන් කරන්න ඇවිදින්න පාද හදලා දෙනවා අපි. ඒ මොකක්ද? විතර්ක වලින්. ඉතින් මනස සුවතාවයෙන් තියාගන්න කරුණු හොයනවා. ඒ විතර්ක. දැන් මේ ප්‍රශ්නෙත් එහෙමනේ බුදුදහමෙන් පැහැදිලි කරන මානසික සුවය. ඔව්. දැන් විතර්කනේ හොයන්නේ. සුවය. මේ සුවය කියන්නේ ඉතින් විතර්කයක් තමයි සුවය හොයනවා. ඒ විතර්කය. කැමැති මානසික සුවයට. ඒතර කැමැති නම් හැබැයි කාම. කැමැති නම් රාග. කැමැති වෙන්න ඕනේ සිත අයින් කරලා බලන්න. එතකොට සුවයක් තියෙනවා. මානසික සුවයත් කැමැත්තෙන් හොයනවා නම් එතනට තියෙන්නේ රාගය. මේ ධර්මය හරි ගැඹුරුයි, ගැඹීරයි. දැන් මානසික සුවය ගැන කියන්නේ බුදුදහමෙන් ලැබෙන මානසික සුවය. ඉතින් මානසික සුවය හොයන්නේ කැමැත්තෙන් නම් එතන තියෙන්නේ රාගය. නෑ සියලු දේවල් අතහැරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා සිතට. සිතට සැනසෙල්ලක්, සහනයක්, සුවයක් නැද්ද කියලා තියෙනවා. නියත වශයෙන්ම තියෙනවා. දැන් ඒක తాවකාලික වශයෙන් අපිට ඕන යටපත් කළා මේ පොඩ්ඩක වෙලාවකට හදලා බලන්න පුළුවන්. එහෙම නැද්ද? නීවරණ පහ අයින් කරන්නකො පොඩ්ඩකට. එක විනාඩි 5කට අයින් කරන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් ওই පහම අයින් වෙනවා. සිත එක අරමුණක විනාඩි 5ක් තියන්න පුළුවන්. ඒ සිත එක තැනක තියන්න රඳවන්න බුදුරජාණන් වහන්සේ කරුණු 40ක් දුන්නා. ඒ 40ට කිව්වේ සම 40 කර්මස්ථාන. ඒක ආනාපාන සති. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, ත්‍යාගානුස්සති, කායගත සති, මරණානුස්මති, ආනාපාන සති. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන තැනට සිත ගත්ත ගමන් කාමච්ඡන්දේ තියනවද? නැහැ. ඇයි? එකවරක එක සිතක හටගන්න එක සිතුවිල්ලක් විතරයි. මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ සිතක සිතුවිලි දෙකක් එකවර හටගන්නේ නැහැ. ඒ තමයි සිතේ ස්වභාවය. එහෙනම් ආනාපාන හුස්ම ඇතුල් වීම පිටවීම කියන තැන මිනිත්තු 5ක් සිත නවත්තලා බලන්න. කාමච්ඡන්දේ නැහැ, රාගේ නැහැ.
ව්‍යාපාදේ නැහැ. දේශේ නැහැ. ක්‍රියාත්මක වෙන්න බෑ. තීන මිද්දේ නැහැ. අලසකම, කම්මැලිකම, අකර්මණ්‍ය ගතිය නැහැ. තීන මිද්දේ උද්දච්ච නැහැ. සිත වික්ෂිප්ත වෙන්නේ. මේ නවත්තලා තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස තුල. ආනාපාන සතිය තුල. සති කියන්නේ සිහිය. ආන කියන්නේ ඇතුල් වෙනවා, පාන කියන්නේ පිට කරනවා. ඇතුල් වීම පිට වීම තුල සිහිය පවත්වලා තියෙනවා. අර ධර්මතා පහම නැහැ. එතන ප්‍රාණඝාත සිතවිල්ල නැහැ. එතන අදත්තා දාන සිතවිල්ල නැහැ. කාම මිත්‍යාචාර සිතවිල්ල නැහැ. බොරු කීමේ සිතවිල්ල නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය බීමේ සිතවිල්ලක් එතන නැහැ. ඇයි? ආනාපාන. හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. ඇතුල් වෙනවා, පිට වෙනවා. විනාඩි 5ක් නවත්තලා බලන්න. අකුසලුත් අයින් වෙලා පංච නීවරණ ධර්මයන්ුත් අයින් වෙලා සියලු කෙලෙසුත් අයින් වෙලා තියෙනවා. විනාඩි 5ක් කරලා බලන්න ප්‍රායෝගිකව. එතන ලෝභය නැහැ. එයි සිත තියලා තියෙන ආනාපානෙ. ඉතින් කොහෙද ලෝභයක් තියෙන්නේ? හුස්ම ඇතුල් වෙන බව දැනගන්න, පිට වෙන බව දැනගන්න. වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව දැනගන්න. වේගයෙන් හුස්ම පිට වෙනවා නම් වේගයෙන් හුස්ම පිට වෙන බව දැනගන්න. එතන කොහෙද ලෝභයක්? කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව දැනගන්නවා. කෙටියෙන් හුස්ම පිට වෙනවා නම් කෙටියෙන් හුස්ම පිට වෙන බව දැනගන්න. තොර මනාව දැනගන්න. උපාදානයක් නැහැ එතන. එහෙනම් එතන ලෝභය නැහැ. ලෝභය කියන සිතුවිල්ල. දේශය කියන සිතුවිල්ලත් නැහැ. මෝහය කියන සිතුවිල්ලත් නැහැ. මානය කියන සිතුවිල්ලත් නැහැ. දිට්ඨිය කියන සිතුවිල්ලත් නැහැ. විචිකිච්ඡාව කියන සිතුවිල්ලත් නැහැ. අහිරිකානෝ තපලච්ච නැතිකම් බය මේ එකම සිතුවිල්ලක්වත් නැහැ. ඒ සියලු කෙලෙසුත් විනාඩි 5ට නවතිනවා. මේ විනාඩි 5ක් ආනාපාන සතිය තුල තියන්න. බුදුගුණ තුල තියන්න. මෛත්‍රිය තුල තියන්න. මරණ නොස්මතිය තුල තියන්න. කායගත සතිය තුල තියන්න. විනාඩි 5ක් තියලා බලන්න. ඒ පස්පව් ඒ පිළිබඳව කිසිම සිතුවිල්ලකුත් නැහැ. පාපයන් පිළිබඳව. තොර පංච නීවරණ පිළිබඳව කිසිම සිතුවිල්ලකුත් නැහැ. දස ක්ලේශය 1500ක් ක්ලේශය. ඒ කිසිම ක්ලේශයක් එක්කවත් සිත නැහැ. ආනාපාන. නැත්නම් බුදු ගුණ. තථාගතයන් වහන්සේ අරහං. ඒතර අරහං කියන සිතුවිල්ලයි සිතේ තියෙන්නේ. බලන්නකො මානසික සුවයක් නැද්ද කියලා. මම නිදුක්කෙන්ම නිරෝගීවෙන්ම සුවපත් වෙම්ම කියලා හිතන්නකො මානසික සුවයක් නැද්ද කියලා බලන්න. නැද්ද? මාමෙන්ම සියලු ලෝක සත්‍යවම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්නකො. මානසික සුවයක් නැද්ද කියලා බලන්න. අර ඇලෙන සිතට ඉඩ දුන්නාම මොකද වෙන්නේ? ඒ රාගයයි. ඒ රාගය තුළ විතර්ක එනවා. රාගයට ගමන් කරන්න විතර්ක ඕනේ. ඇසට ඇලිලා නම් රූප වලට ඇලිලා නම් ඒකට ගමන් කරන්න විතර්ක ඕනේ. එතකොට ඇලුනා කියන්නේ රාගය. ඇසටත් ඇලිලා රූපයටත් ඇලිලා. දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් ඇලිලා ස්පර්ශය නිසා විඳින සැප දුක් උපේක්ඛා විඳීම් වලටත් ඇලිලා. දුක් වලට නම් ඇලෙන්නේ ඒකට අකමැති. તો සොම්නස් හොයන්නේ. දැන් ඇලිලා. ඒත් ඇලිලා නම් කල්පනා කරන්න එපා. ඒතො රාගයට ගමන් කරන්න පාද හදලා දෙනවා. මොනවද? විතර්ක වලින්. ඉතින් ඒ අනු හොයනවා. ලස්සන ඒවා හොයනවා. මිහිරි ශබ්ද හොයනවා. දසවද හොයනවා. ප්‍රණීත රස හොයනවා. ඒවට විතර්කනේ ඕනේ. ඒයි කල්පනා කරන්න එපා. ඒවා කොහොමද හදන්නේ? කොහොමද හොයන්නේ? කොහොමද ගේන්නේ? කොයි කඩේද තියෙන්නේ? කොහොමද ගන්න ඕනේ? දැන් විතර්ක නැද්ද? රාගය. ඒතර රාගයෙන් ලෝකය බැඳිලා තියෙනවා. ඒ ගමන් කරන. ඒතර රාගයට ගමන් කරන්න අපි ඉඩ සලසලා දීලා තියෙනවා. විතර්ක නැමැති පාදවලින්. ඒ අනුව මානසික අසහනය. දැන් ඔය සියලු දේවල් වලින් සිත අයින් කරන්නකො. ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම 12යි තියෙන්නේ ගොඩක් නෑ. ඔය 12ම ඇලෙන සිත අයින් කරන්න මොනතරම් මානසික සුවයක් තියනවද කියලා බලන්න. ඔය පිළිබඳව හිතන්න කල්පනා කරන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරිද? අර දේවතාව ඇහුවා. ලෝකේ මොනවද ලෝකේ ගැට ගහලා තියෙන්නේ? ඒ පාද මොනවද? කුමක් අවසන් කළොත් මේ සියලු ගැට හිඳෙනවද?
බැමි සිඳෙනවද? ලෝකේ රාගෙන් බැඳිලා තියනවා කිව්වා. ඒ පාද විතර්කයි. තෘෂ්ණාව අවසන් කිරීමෙන් සියලු බැමි සිඳෙනවා කිව්වා. අන්නේකට මානසිකයේ සොය. අර මම මුලින් ගාතාවක් කිව්වා. jigaccha parama roga. සංඛාර පරමා දුක. ඒතං ඤත්තා යථා භූතං. නිබ්බාණං පරමං සුඛං. නිර්වාණය තමයි ලොකුම සොය. ඒ නැති තාකල් මානසික අසහනය. ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායි චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං